ඉස්සෙල්ලා සෙෂන් එක ඉවර වෙනකොටම මම දැක්කා මේ අමෝද්‍ය දාලා තිබ්බස උසක් අරන් යන්දොත් වැරදිද කියලා. එතකොට වැරදි පුතේ. ඔය ළමයට උසක් දීලා තිබ්බොත් තමයි අපි ළමයාගේ උස ගන්නෙ. ඇත්තටම බොහෝ ගණන් හදනකොට අපි උස සලකන්නේ නැහැ. හරිද? උසක් දීලා නැහැ කියන්නේ අපි ළමයාගේ උසක් නොසලකා හැරලා තමයි ගාන හදන්නේ. විශේෂයෙන් උසක් දුන්නොත් තමයි අපි උස ගන්න. පැහැදිලිද? බොහෝ ගණන් වල ඔය ළමයාගේ උස හරි මිනිහෙක්ගේ උස හරි කාර් එකක උස හරි ඒවා අපි සලකන්නේ නැහැ. කෙලිම ඩොට් එකක් විදියට අරගෙන තමයි ගණන් හදන්නේ. හරි. දැන් ඔය ඇති සිරස් තලයක දිශාව දැක්වීම කියන කොටස. දැන් අපි ටක් ගාලා අනුමාත්‍රිකාවක් ගමු මෙහෙම. මේ ගණන් හදපු අන්තිමට ඔය හැම එකෙන් කරන්නේත් එකම දේ තමයි. කෝණයකුයි පාදයකුයි හොයන එක. ඕවා හරි සරලයි. අපි මෙහෙම කරමු. දාගන්න කියලා අනුමාත්‍රිකාව. පස්සේ එකට ඔය ඔක්කොම ගණන් ටික හදමු. දාගන්න අනුමාත්‍රිකාවක් මෙහෙම තිරස්තලයක ඉක්මනට තිරස්තලයක දිශාව දැක්වීම. තිරස්තලයක දිශාව දැක්වීම. ඉක්මනට ලියමු. 11 වසරේ ලොකුම ළමයි ටිකනේ. තිරස්තලයක දිශාව දැක්වීම. ඔයගලන්ට ළඟදී ෆයිසර් ගහයිද දන්නෙත් නෑ නේද? සූදානම්ෙන් ඉන්න ඕනේ. ඒකත් විඳ ගන්න වෙයි. හරි. හරි. යටින් තනුවත් දාලා ලියන්න මෙහෙම. මේ සඳහා පහත ක්‍රම භාවිත කරයි. මේ සඳහා පහත ක්‍රම භාවිත කරයි. මේ සඳහා පහත ක්‍රම භාවිත කරයි. යටින් දාන රෝම 1 ප්‍රධාන හා අනුදිශා මගින් දිශාව දැක්වීම. ප්‍රධාන හා අනුදිශා මගින් දිශාව දැක්වීම. ප්‍රධාන හා අනුදිශා මගින් දිශාව දැක්වීම. හරි. ඒවාට කිව්වොත් එහෙම උතුරට යන්න කියලා. ඒ වල ඉන්න මිනිහෙක් උතුරට යනවා. එතකොට තේරෙන්න ඕනේ අපේ සිස්ටම් එක. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලා වරේ. ඕකනේ. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිදිද බලා වරේ. ඕකනේ සිස්ටම් එක. උතුරට යනවා කිව්වොත් උඩට යනවා. ඔන්න. බැරි වෙලා හරි වාට කිව්වොත් එහෙම නැගෙනහිරට යනවා කියලා. ඕන්න නැගෙනහිරට යනවා. ඔයාට කිව්වොත් දකුණට එනවා කියලා. ඕන්න දකුණට ආවා. ඔයාට කිව්වොත් එහෙම ගිනිකොනට යනවා කියලා. ඔන්න මේක නැගෙනහිර මේක දකුණ මෙන්න ගිනිකොන. හරිම ඇත්තේ. ඔය විදියට ප්‍රධාන හා අනුදිශා අනුව අපිට දිශාවන් ලකුණු කරගෙන යන්න පුළුවන්. සරලයි, ලේසි. ඔයගෙමක් නැහැ. එතකොට ඊළඟ ක්‍රමය තමයි පුතේ වැදගත් වෙන්නේ. ප්‍රධාන හා අනුදිශා ලේසි. දෙවෙනි එක තමයි දිගංශය මගින්. ඔහම තමයි වැඩිපුර වෙලාවට එන්නේ.
දිගංශය මගින් දිශාව දැක්වීම. දිගංශය මගින් දිශාව දැක්වීම. ඔන්න දෙවෙනි ක්‍රමය. පළවෙනි එක පටලේසීනේ. ඒක වා පුංචි කාලේ ඉඳන් ප්‍රධාන දිශක් දන්නවා අනු දිශක් දන්නවා. ගිනි කොටට යන්න කිව්වම යන්න ඕනේ පැත්ත දන්නවා. වයබට යන්න ඕනේ කිව්වම යන්න ඕනේ පැත්ත ඔයා දන්නවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකේ. අපිට බොහෝ ගණන් දෙන්නේ දිගංශය මගින් තමයි දිශාව. මේ බලා ගන්නකො එතකොට වැඩි යටින් දාගන්න අනුමාතෘකාවක් මෙහෙම. දිගංශය මගින් දිශාව දැක්වීම. දිගංශය මගින් දිශාව දැක්වීම. හරි. ඔය තියෙන්නේ ඊළඟ අනුමාතෘකාව. ප්‍රධාන මාතෘකාව උනේ මේ කොටසේ තිරස්තලයක දිශාව දැක්වීම. එතකොට වැඩි වශයෙන් තිරස්තලයක දිශාව දක්වන්නේ දිගංශය පාවිච්චි කරලා. එහෙනම් අපි ගත්ත අනුමාතෘකාවක් දිගංශය මගින් දිශාව දැක්වීම කියලා. හානේ යටින් ලියන්න මෙහෙම. මෙහිදී පහත් පියවර අනුගමනය කරයි. ඔය දිගංශය මගින් දිශාව දක්වනකොට පුතේ කරුණු තුනක් තියෙන. ඒ තුන පිළිවෙලට ලස්සනට තියෙන්න ඕනේ. නැත්තම් වරදිනවා. ඔය අනුගමනය කරන්න ඕන පළවෙනි පියවර තමයි. පළවෙනි එක ලියා ගන්න මාත් එක්කම. දිශාව මනින තැන සිට දිශාව මනින තැන සිට උතුර වරන් ඇතුලේ මෙන්න මෙහෙමයි දාන්න. උතුර හැමතිස්සෙම උඩනේ තියෙන්නේ. මෙහෙට දාන්න. උතුර ලකුණු කළ යුතුය. ඔන්න පළවෙනි කාරණේ. දිශාව මනින තැන ඉඳන් උතුර ලකුණු කරන්න ඕනේ. හානේ මෙන්න දෙවෙනි පියවර. එම උතුරු රේඛාවේ සිට දක්ෂිණාවර්තව එම උතුරු රේඛාවේ සිට දක්ෂිණාවර්තව කෝණය මැනිය යුතුය. හරි. ඒ උතුරු රේඛාව ඉඳන් තමයි දකුණු අත පැත්තට උරලෝසුවේ කටු කරගෙන පැත්ත තමයි දකුණු පැත්ත කියන්නේ. දක්ෂිණාවර්තව තමයි කෝණය අපි ලකුණු කරන්නේ. මනිනවා කියන්නත් පුළුවන්. මනිනවා කිව්වත් එකයි ලකුණු කරනවා කිව්වත් එකයි. හරි. ඊළඟට තුන්වෙනි පියවර තමයි කෝණය ඉලක්කම් 3කින්
කෝණය ඉලක්කම් 3කින් කෝණය ඉලක්කම් 3කින් ලිවිය යුතුය. කෝණය ඉලක්කම් 3කින් ලිවිය යුතුය. දැන් පුතේ හිතන්නකෝ මේ හැබැයි මෙහෙමයි රූප සටහනේ දානකොට ඉලක්කම් 3කින් දාන්න ඕනේ කියන අදහස නෙමෙයි පුතේ. දිගංශ අපි ලියනවානේ. A සිට B දිගංශය කියලා ලියලා දක්වනකොට අන්න එතකොට කෝණය ලියනකොට ඉලක්කම් 3කින් තියෙන්න ඕනේ. ඒක සමහර විට අපිට නම් එක්සෑම් එකේ එහෙම අහන්නේ නැහැ. අපිට දෙනවා දිගංශය. අපිට රූප සටහනේ ලකුණු කරන්න විතරයි තියෙන්නේ. ඒ වුණාට මේව දැනගන්න. පුංචි නංගියෙක් මල්ලියෙක් කියලා ඇහුවොත් 11 වසරක් එක් අයියෙක් විදියට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හිතන්නකො දිගංශය 60යි කියලා තිබ්බොත් ඒක දිගංශය 60යි කියලා ලියනකොට ලියන්නේ මෙහෙම. 0.6යි බිංදුව දාලා ඉලක්කම් 3කින් තමයි දිගංශය ලියලා පෙන්නන්න ඕනේ. හැබැයි රූප සටහනේ කෝණ ලකුණු කරනකොට ඉලක්කම් 3ක් මොනේ නැහැ. හරි. ඔන්න ඔය තුන ඔළුවේ තියාගෙන දැන් අපි යන්නේ තිරස්තලයක දිශාව කොහොමද දක්වන්නේ කියලා උදාහරණයකින් සාකච්ඡා කරන්න. මොකද දැන් මේ කරුණු තුන එකක් ඔය දිගංශය මනින තැන ඉඳන් නැත්තම් දිශාව කියන තැන ඉඳන් උතුරු රේඛාව ගහන්න ඕනේ. ගහලා ඒ උතුරු රේඛාව ඉඳන් තමයි කෝණය දක්ෂිණාවර්තවමයි මේ අත පැත්තටමයි අදාළ ප්‍රමාණය මෙන්න හරිද මෙහෙම දිශාව ගැහුවා මේක තමයි දිශාව හිතන්නකෝ ඔයාට ඕනේ කෝණය අංශක 120ක් කියලා මේ 90නේ 90ට වඩා වැඩියෙන් පොඩ්ඩක් මෙහෙම ගැහුවා ඔන්න දිශාව ලකුණු කරනවා පැහැදිලිද කෝණමාන අරගෙන ඕව මනින්න යන්නේ නැහැ දල සටහන් අදිනවා කියන්නේ ඒකයි පුතේ දල සටහන් කියන හරියටම ඉන්නේ දිගවල්ම ඉන්න යන්නේ කෝණම ඉන්න යන්නේ හරියට නිකන් අර 120 කිව්වම 90ට වඩා වැඩි 80ට වඩා අඩුයි කියන කොළුවේ තියාගෙන ඒ පැත්තට ගැහුවා ඉර ඕකයි දිශාව එච්චරයි දල සටහන් කියන්නේ ඕකයි හරි පුංචි උදාහරණයක් අපි ගමුකෝ යටින් හැමෝම දාගන්න එක්සැම්පල් කියන එක්සැම්පල් උදාහරණ දාලා ලියන්න මෙහෙම අපි ගමු සියත් සිහත් 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 කියන උදේට දුවන්න පුළුවන් කොල්ලෙක් නේද මැරතන් වල එහෙම ඉන්නවා එතකොට සිහත් A සිට සිහත් A සිට අංශක 70ක පොඩි බිංදුව 70 කියලා ලියන්න මම දිගංශයට ලියන්නේ අංශක බිංදුව 70ක දිගංශයකින් සිහත් A සිට අංශක 70ක දිගංශයකින් මීටර 50ක් දුව ගොස් මීටර 50ක් දුව ගොස් දැන් ඔය අපි සිහත් ගැන කතා කරන අතරතුර සිහත් ඉන්නවද කියලා බලමු නිකන් ගෲප් එකේ පේන්න නම් නෑ නේ ලෙෆ්ට් වෙලා වගේ තමයි මට පේන්නේ අපි අල්ලගමු හරි සිහත් A සිට අංශක 70ක දිගංශයකින් මීටර 50ක් දුව ගොස් B තෙක් පැමිණ ආනේ පොඩි දුව ගොස් B තෙක් පැමිණෙයි කියලා දාන්නකෝ
නැත්නම් පැමිණ කියලා දාමු. පැමිණ B තෙක් පැමිණ B සිට අපි ගමු B සිට අංශක 120ක අංශක 120ක දිගංශයකින් අංශක 120ක දිගංශයකින් මීටර 80ක් දුව ගොස් මීටර 80ක් දුව ගොස් C දක්වා පැමිණේ. C දක්වා පැමිණේ. හරි. හිතන්න ඔන්න ඔක ඔයාට තියෙනවා දල රූප සටහනක දක්වන්න. මතක තියාගන්න දල රූප සටහන් කිව්වහම දිග මනින්න යන්නේ නැහැ. කෝණ මනින්න යන්නේ නැහැ. දල සටහනක්. නිකන් ඔයා මේ ප්‍රමාණය කියලා හිතලා අදින එකයි කරන්නේ. හරි. මේ බලන්නකෝ. සියත් ඒ වල ඉඳන් වැඩේ පටන් ගන්න දුවන්න. අපි හිතමු මේක තමයි A. ඔන්න A. ගාන කියනවා A සිට අංශක 70ක දිගාංශයකින් තමයි දුවන්නේ. දිශාවට තමයි දුවන්නේ. ඒ වල ඉඳන් දිගාංශ මනින්න නම් පුතේ කෝණේ මාක් කරන්න නම් අනිවාර්යයෙන්ම උතුර තියෙන්න ඕනේ. මෙන්න උතුර. ඒ වල ඉඳන් උතුර ගහන්නම ඕනේ. තේරුණානේ සිහත්? අංශක 70ට 80 තිබ්බද දන්නේ. දුවන්න නම් දිගාංශයකින් දුවන්න උතුර ගහන්න ඕනේ. ගහන ඉවර වෙලා මනින්න යන්නේ නැහැ. දැන් මේ බලන්නකෝ. මේක ධනසටහනක් නදින්න යන්නේ. දැන් පරිමාණ රූපයක් එහෙම අදින්න කිව්වොත් තමයි මේක හන්ද කෝණේ මැරලා ගන්න. එහෙම පරිමාණ රූප කතන්දර නෑනේ. ධනසටහන් තමයි මේ පාඩමේ කරන්නේ. අදින්න යන්නේ. ධනසටහනක් අදින්න නම් දැන් ඔයා හිතන්න ඕනේ. මේක අංශක 90නේ. හරි මැද්දෙන් ගියොත් 45යි. 70 කියන්නේ ඊට වඩා වැඩි වෙන්න එපා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. වාට හිතන දල සටහනක්. වාට හිතන දිශාවට යන්න. හැබැයි අංශක 70 කියලා මෙහෙ අදින්න එපා. ඒක නිකන් අන්ධ භූත ජාතකය වගේ. 90ට වඩා වැඩි වෙන්න බෑනේ 70. අනිවාර්යෙන් 90ට අඩු වෙන්න ඕනේ. 45ට වඩා වැඩි වෙන්න. මේ පැත්ත. එයා කොච්චර දුරක් දුවලද? මීටර 50යි. හිතන්න මේ තියෙන මීටර 50. දුර දාන්නත් ඕනේ. එයා ඉන්නේ කොතනටද? B ට. ඔන්න. මං කියන්නේ කෝණේ මාක් කරන්න පුතේ උතුරු රේඛාවේ සිට මේ උතුරු රේඛාව කැමති තැනකින් පටන් ගන්න. රේඛාවේ සිට දකුණු අත පැත්ත දක්වා. උතුරු රේඛාවේ සිට දකුණු අත පැත්තට තමයි කරකවන්නේ. අදාළ දිශාව දක්වා. මේ කෝණය තමයි 70යි කියලා තියෙන්නේ. රූප සටහනේ කෝණේ දානකොට ඉලක්කම් 3කින් ඕනේ නැහැ. ඒක නම් ඉලක්කම් 2කින් දැම්මත් කමක් නැහැ. හරි දැන් ඔන්න සිහ දුවගෙන ඇවිල්ලා B වලට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ B සිට අංශක 120ක දිගාංශයකින් ඔන්න මෙතන ඉඳන් දිගාංශ දීලා. එහෙනම් පළවෙනි පියවර මොකද කරන්නේ? උතුර ගහන්න ඕනේ. මේ උතුරයි තේරෙනවද මේ? දෙන්නම සමාන්තරයි. මේ උතුර කිව්වත් එකම දිශාව. එතකොට මේවා සමාන්තරයි කියන්නේ. ඒකාන්තර අනුරූප මිත්‍ර කෝණ උනත් එන්න පුළුවන් කියලා දැනෙන්න ඕනේ. එක්සැම්පල් ඔයයන් ප්‍රශ්න අහලා තියෙනවා ඈ. අපි බලමුකෝ සාකච්ඡා කරමු. හරි. දැන් B වල ඉඳන් අංශක 120ක දිගාංශයකින්. එහෙනම් දිශාව අංශක 120ක්. මෙතනට එනකොට 90යි. මෙතනට මාවොත් 180යි. 120 කියන්නේ නිකන් මේ වගේ පැත්තක් ගැහුවා මෙහෙට රේඛාවක්. උතුරේ ඉඳන් ඔය දිශාවට කෝණේ 120ක් කියලා මං ගත්තේ. දුර 80ක් කියනවනේ. මීටර 80ක් දුවලා. එතකොට දැනෙන්න ඕනේ මේක 50 නම් 80 කියන එක ඊට වඩා ටිකක් දිගයි කියන. තේරුණාද? ඊට වඩා ටිකක් දිගට යන්න. දාගත්තා කැමති තැනක් C කියලා. මේ දුර කීයද? 80යි මීටර. ඔන්න රූප සටහන. ඔච්චරයි පුතේ. මතක තියාගන්න ඕනේ මෙච්චරයි. දිගාංශය අදිනකොට පියවර 3යි.
මනින තැන ඉඳන් උතුර ඕනෙමයි. ඊට පස්සේ ඒ කියන කෝණයට අදාළව ධන දිශාව වෙන දා ගන්න ඕන. ඉරක් ගන්න. කෝණය කියන්නේ උතුරු රේඛාවේ සිට ඔය ඕන තැනකින් පටන් ගන්න පුළුවන් රේඛාව. අදාළ දිශාව දක්වා දක්ෂිණාවර්තව තියෙන කෝණය තමයි ඔය දිගාංශය කියලා දෙන්නේ. ලේසි පහසුයි සරලයි ගේමක් නෑ. ටග්ගල රූප සටහන දාගන්න. ඔය දක්වා ඉවර නම් ඔයා ටග්ගල මට අත උස්සන්න අපි එනවා ඊළඟට ආපු අභ්‍යාසයකට. ටග්ගල ගණන් ටික හදමු. ඕක ඉවර වෙච්ච ගමන් ඔය අභ්‍යාසයේ ඔය රූප සටහන් ටික ඇදලා ඉවර වෙච්ච ගමන් අපි එනවා ගණන් වලට. විභාග ගණන් වලටත් එන්න ඕනේ. කොහොම හරි ඉක්මනට කරමු. चेतना रश्मिदु इमानी इसूरी अशिनी अमोद्या नेत्मी पब्बसरा निहंसा दिल्मी दिनेत उमा समाधि गुआनी ඉවරයි කියලා අපිට දාලා තියෙනවා. ඊළඟට ප්‍රභාෂී තීක්ෂණා නදීචා නෙත්මි බිනුරි ගෙත්මි ලියනගේ ඉවරයි කියලා දාලා තියෙනවා. මලිති හෂෙන් සියුමි සඳලි කායං විදුනි गवेशा संसली शयनी को चतुनी इवर නැද්ද මනස ඉවර නැද්ද දර්ශන ඉවර නැද්ද නෙත්මි නෙතික පසන්දි රනෝද් සමාධි සංකල්පනා සිහත් තාම ඉවර නැද්ද සිහත් වෙයිලා නේ හරි මම හිතනවා අපේ හුඟක් කට්ටිය මේ වෙනකොට ඉවර ඇති. දැන් ওই විදිහට දල රූප සටහන අදින්න තියෙන්නේ. ඔයා එන්න ඕනේ ඔයාගේ අච්චු පොතේ 38 වෙනි පිටුවට එන්න. 3 වෙනි පොතේ 38 වෙනි පිටුව. මම හිතනවා අපේ කොල්ලෝ කෙල්ලෝ ගාව දැන් පොත් ටික ඇති කියලා. පොත් ටික පැත්තකට දාලා හොය ඉන්නවත් දන්නේ නැහැ ගෙදරට වෙලා. තා පුංචි කාලේ පුතේ ඔයාගේ පළවෙනි පියවර ජීවිතේට පළවෙනි අඩිතාලම තියාගන්න තියෙන අවස්ථාව මහන්සි වෙලා කොහොම හරි කැපවීමෙන් වැඩේ ගොඩ දා ගන්න ඕනේ. හරි? ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ. අර අතරිත්වා බ්‍රහ්මචර්යයන් කියලා ඔය තියෙන්නේ. ඔයාගේ බුද්ධ ආගම පොතේ. ඒ වගේ ගාන්ටි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ. හරි. 38 වෙනි පිටුවට එන්න. ඒකේ තියෙනවා 18 7 අභ්‍යාසය. අපි හැකි ඉක්මනට ඔය අභ්‍යාස කරන්න යන්නේ. ඒකේ පළවෙනි කොටස විතරයි. ඒකේ පළවෙනි කොටස විතරයි. හරි? දාගන්නකො 18 7 අභ්‍යාසය. දහටේ හත අභ්‍යාසය. ඔකේ පළවෙනි ගානේ තියෙනවා රෝම 1 රෝම 2 රෝම 3 කියලා කොටස් තුනක්. අපිට අග්ගාලා මේ කොටස් ටික කරන්න යන්න. ඉක්මනට මාත් එක්ක හැකි වේගෙන් කරමු. බලන්න මෙහෙමයි කියන්නේ රෝම 1. ඔයා මට කලින් ඉවර වුණොත් ඒ කියන්නේ තුනම ඇදලා තුනම මට කලින් ඇදලා ඉවර වුණොත් ඔයා අත උස්සන්න ඕනේ. උස්සලා තියෙන අත් ටික ඔන්න පල්ලෙහාට දැම්මා. හරි. බාන රෝම 1 මොකක්ද අපිට කියන්නේ කියලා. A සිට අංශක 80ක දිගංශයකින් හා මීටර 20ක් දුරින් B පිහිටා ඇත. A වල ඉඳන් දිගංශ කියලා තියෙන්නේ. ඔන්න අපි ගමු මේක A කියලා. A වල ඉඳන් දිගංශ කියන හින්දා ගැහුවා උතුර. මෙන්න උතුර. north එන් කියලා දාමු උතුර north. අංශක 80ක දිගංශයකින් මේ පැත්ත පුතේ 90නේ 80 කියන්නේ මේ පැත්තට පොඩ්ඩක් ළඟින් යන්න ඕන. මම පොඩ්ඩක් ඇල කරලා ගන්නම් ඔන්න 80. ඒ දිශාවට ගහගන්න. හරිද? එතකොට උතුරු රේඛාවේ සිට කැමති තැනකින් පටන් ගන්න. ඒ දිශාව දක්වා කෝණය තමයි අංශක 80ක් කියලා කියන්නේ. හා මීටර 12ක් දුරේ
මේ දුර මීටර 12ක්. දාගත්ත දුර 12යි මීටර. B පිහිටනවා. කවුද ඉන්නේ? B. ඔච්චරයි. දිශාවක් දාගත්තා. කෝණය ලිව්වා. දුර දැම්මා. කවුද කොතනද කියලා මාක් කරන්න. කෝණය ලිව්වා. දුර දැම්මා. කොතනද කියලා මාක් කරන්න. හරිම සරලයි. ඔන්න රෝම 1. අපි ඊළඟට යමුකෝ රෝම 2ට. මේ රෝම 2. P සිට අංශක 120ක දිගාංශයකින් හරි හිතන්නකෝ මේ P කියලා. එතන ඉඳන් දිගාංශකයෙන් ඉඳ ගැහුව උතුරු මේක. north එක. අංශක 120ක දිගාංශයකින් මේ 90නේ 120 ඊට වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ පැත්තට. හරි. කෝණ 120යි. දුර බලන්න 120ක දිගාංශයකින් හා මීටර 50ක් දුරින්. මේ දුර මීටර 50යි කියලා ගමු. වැඩි දුරවල් දාන්න එපා. පොතේ ඉඩ මදි. ඈ 50ක් දුරින් Qද කියලා තියෙනවා. එහෙනම් මෙතන ඉන්නේ Q. ඊළඟට ගාන කියනවා. Q සිට අංශක 40ක දිගාංශයකින්. දැන් Q වල ඉඳන්නේ කියන්නේ දිගාංශය කියන තැන ඉඳන් උතුරට රේඛාව ගන්න. Q සිට. ඕම් යව උතුර. අංශක කීයක දිගාංශයකින්ද? 40ක දිගාංශයකින්. දැන් මේ 90නේ. හරි මැද්දේ 45. 40 කියන්නේ ඊට වඩා චුට්ටක් අඩු වෙන්න ඕනේ. වා හිතලා ගන්න. එක මයින් එහෙම යන්න ඕනේ නැහැ. ඕම ගමුකෝ 40. සමහරවිට 40ට වඩා අඩු වෙති කමක් නැහැ. එතකොට උතුරේ ඉඳන් මේ දක්වා කෝණේ අංශක 40යි. බලන්න දුර කීයද කියලා? දුර මීටර 25යි. ඒ කියන්නේ මේකෙන් භාගයක් වගේ වෙන්න එපා. 25යි මීටර. කොයි දක්වාද? R දක්වා කියලා තියෙනවා. ඔන්න ඔය විදිහට මේ ගත්ත දුරෙන් ටිකක් භාගයක් වගේ ඉන්න තමයි මේ දුර දාන්න ඕනේ. ඔන්න රෝම 2. ලාස්ට් අවසාන ෆයිනල් එක. රෝම 3. හරි. රෝම 3 එතකොට අපි එමු රෝම 3 මෙහෙම කියනවා. x සිට අංශක 150ක දිගාංශයකින් හා මීටර 30ක් දුර. හිතන්නකෝ මෙතන x කියලා. ඔන්න x වල ඉඳන්. ගැහුවා උතුර. දිගාංශය කියන්නේ x වල ඉඳන්නේ north. අංශක 150ක දිශාවකින්. මේ 90, මේ 180, 150 කියන්නේ මේ වගේ පැත්තක්. හරිනේ. කෝණ ලිව්වා කීයේද? දක්ෂිණාවර්තව 150යි. මේ දුර කීයද? මීටර 30ක් දුරින්. මීටර 30 චුට්ටයි මං ගන්නම් මේක මෙහෙම. මීටර 30යි. දුරින් කවුද ඉන්නේ? y ඉන්නවා. එහෙනම් මේක y. ඊළඟට ගාන කියනවා. y සිට අංශක 200ක දිගාංශයකින්. බලන්නකෝ මේ. y වල ඉඳන් කියන ගැහුවා උතුර. අංශක 200ක්. මේ අහන්නකෝ. මෙතනට එනකොට 90යි මෙතනට එද්දි 180යි. 200ක් කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න එපා. ඔන්න. දිශාව. ඔයා හරි කෙලින් ගන්න ඕනේ. අඩිරුලෙන් ගහන්න. ඔන්න. උතුර ඉඳන් දක්ෂිණාවර්ත දිශාවම ඉන්නේ කීයද? 200යි. අංශක. කොච්චර දුරකින්ද මේක තියෙන්නේ? මීටර 100ක් දුරින්. ඔය බලන්නකෝ වැඩි. මේක 30යි නම් 100 කිව්වාම ඉතින් ඒ වගේ 3 ගුණයක්වත් වෙන්න එපා. ටිකක් වැඩිපුර දිග දාගත්තාම ඇති. මීටර 100යි. කවුද ඉන්නේ මෙතන? Z ලු ඉන්නේ. Z මෙන්න Z. කෝණේ දැම්ම, දුර දැම්ම, කවුද කියලා ලියමු. ඊළඟට ගාන කියනවා Z සිට අංශක 80ක දිගාංශයකින් හා මීටර 50ක් දුරින් A ඉන්නවා. Z ඉඳන් එහෙනම් එතන ඉඳන් දිගාංශයකින් ඉන්න උතුර ගහන්න ඕනේ. මේ උතුර. අංශක 80ක දිගාංශයකින් මේක 90නේ. 80 කියන්නේ ඊට වඩා පොඩ්ඩක් අඩු වෙන්න ඕනේ. මෙන්න මෙහෙම මේ පැත්තට. කෝණය අපි දන්නවා 80යි. 80නේ කෝණය. උතුරේ ඉඳන් ඒ අදාළ දිශාව දක්වා කෝණය 80යි. දුර ඔයාලට දීලා තියෙනවා මීටර 50යි. ඒ කියන්නේ මේකෙන් භාගයක් විතර වගේ. කොහොම ගන්නද?
මයින්ඩ් ඕනේ නෑ 50යි. කවුද ඉන්නේ? ඒ ඔන්න ඔහොමයි රූප සටහන් තුනේ තේරුණාද වැඩි. දැන් ඉතින් ඕකෙන් ගණන් හදන්නයි තියෙන්නේ. පාඩ පුළුවන් වෙන්න ඕනේ තිරස්තලයක වගේම සිරස්තලයක. ඔය වගේ ඡේද දුන්නාම රූප සටහන දාගන්න. පුළුවන් නම් එතනින් එහාට තියෙන ගණන්. ගණන් ගොඩාක් හදාගත්තා නම් හරි. පැහැදිලිනේ? හරි. දැන් අපි තනින් තන ගණන් ටිකක් අරගෙන කරන්න යන්නේ. ඇත්තටම දැන් මෙත දක්වා එනකොට පාඩම ඉවරයි. දැන් තියෙන ගණන් හදාගන්න. හරි. අපි තව විනාඩි 7ක් අපිට තියෙනවා මේ සෙෂන් එක ඉවර වෙන්න. පුංචි ගානක් අපි ගමු. අපි ගමු මෙන්න මෙහෙම ගානක්. අපි නැත්තම් විභාග ගණන් වලින් පටන් ගමු. විභාග ගණන් ටික හදමුකෝ. ඔයා ගෙදරදී බලන්න ඔය අභ්‍යාස මාලාවේ තියෙන ගණන් හදන්න පුළුවන්ද කියලා. හැමෝම එන්න ප්‍රශ්න පත්‍ර පොත ගන්න අතට 11 වසරේ ළමයි ඉන්නේ. මේ වෙනකොට හැමෝ ගාවම ප්‍රශ්න පත්‍ර පොත ඇති කියලා හිතනවා. අපි ලේසිම ගාන ඉදන් පටන් ගමු. පිළිවෙලට යමු නේද? මගේ මංගාව තියෙන පේපර් පොතේ තියෙනවා 2008 ඉඳන්. මං හිතනවා ඔයා ගාවත් 2008 ඉඳන්ම ඇති කියලා. එහෙම නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට chat එකේ දාන්න. මං 2008 ඉඳන්ම නෙමෙයි මං ඊට ටිකක් මෙහා ඉඳන් පටන් ගන්නවා. 2010 ඉඳන් වගේ පටන් ගමු නේ. ඔව්. අපි 2010 ඉඳන් වගේ පටන් ගමු. හරි? එතකොට කවුරු හරි අපේ දරුවෙක් ඉන්නවා නම් පේපර් එක නැති මට මතක් කරන්න මම try කරන්න ස්ක්‍රීන් එකට පේපර් එක දාන්න. හරි. හැමෝම ලියන පොතේ දාගන්න. මම හිතනවා හැමෝම මේ රූප සටහන් තුන මාත් එක්කම කම්ප්ලීට් කරගන්න ඇති කියලා. දැන් අපිට තියෙන ගණන් හදන්න. පටන් ගන්නේ 2010. ඔයා එක දිගට හදාගෙන යන්න ඕනේ 2020 දක්වා. ගණන් එතකොට 11ක් කෙරේ. ඔය 11 කළා කියන්නේ ඔයා මේ අවුරුද්දේ එන පේපර් එකේ ගණන් අනිවාර්යෙන් කරන්න. කොහොමද? අපි ඩිරෙක්ෂන් දාලා බලමු.
හරි දැන් නම් වෙලාව ඉවරයි මං හිතන්නේ. පුතේ මේ රිසර්ච් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා දැන් මෙතනින් එහාට අපිට ක්ලාස් කරන්න බැරි වෙයි. හැමෝම කෝල් ගන්නවා. ඒ හින්දා මේ අපි අදට මෙතනින් නතර කරමුද? මං ඊළඟ දවසේ වැඩිපුර වෙලා ඔයගලන්ට කරන්නම්. පැය භාගයකට කලින් අද නතර කරන්නම්. ඕලේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. එක දිගට කෝල් එනවා. ඒ ආන්සර් නොකරත් බෑනේ. මටත්